नमस्ते। हिंदी माई फेवरेट से आज हम प्राथमिक हिंदी का दूसरा लेसन, दूसरा पाठ सीखने जा रहे हैं। आइए හොඳයි. කලින් සතියේ අපි ප්‍රාථමික හින්දි වල තියෙන පළවෙනි පාඩම් කරලා අභ්‍යාස කරලා අවසන් කරා. අද තියෙන්නේ අපිට දෙවෙනි පාඩම. पाठ दो පාඩම 2. मैं पर और कहाँ. मैं කියලා කියනකොට අපි කලින් ඉඳලම දන්නවා අදහස තුල he ඉංග්‍රීසි වලින් කියනවා නම් in. पर කියලා කියනකොට මත. එහෙම නැත්නම් උඩ. ඉංග්‍රීසි වලින් කියනවා නම් on. और කියනකොට අපි දැනටමත් දන්නවා සහ කියන එක. ඉංග්‍රීසි වලින් කියනවා නම් and. ඒ වගේම or කියන එකේ තවත් අදහසක් තියෙනවා තවත් කියන එක. ඊට පස්සේ තියෙනවා කහාන්. කහාන් කියනකොට තේරුම කොහෙද? සමාන වචනයක් කියනවා නම් किधर. ඉංග්‍රීසි වලින් කියනවා නම් where. मैं पर और कहाँ. අතක් තියෙනවා, පෑනක් තියෙනවා. ලියලා තියෙනවා हाथ में कलम. අතෙහි පෑන. हाथ में कलम है. අතෙහි පෑනකි. අතෙහි පෑනක් තිබේ, වේ, ඇත මේ ඕන එකක් කියන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා कलम कहाँ है. අපෙන් ප්‍රශ්නයක් අහනවා කලම් පෑන කොහෙද තියෙන්නේ කියලා. कलम कहाँ है. පෑන අතේ තියෙනවා. कलम हाथ में है. ඊට පස්සේ තියෙනවා हाथ में क्या है. මුල්ලලා තියෙන්නේ මොකද්ද? අතේ මොකද්ද තියෙන්නේ කියලා යහන්නේ. हाथ में कलम है. අතේ පෑනක් තිබේ, වේ, ඇත. හොඳයි. हाथ में कलम है. कलम कहाँ है. कलम हाथ में है. हाथ में क्या है. हाथ में कलम है. ඊළඟ पैराग्राफ එකට යමු. अगले पैराग्राफ में आइए. मेज पर किताब है. किताब कहाँ है. किताब मेज पर है. मेज पर क्या है. मेज पर किताब है. मेज पर किताब है. පොත තියෙන්නේ කොහෙද? මේසයේ උඩ. වාක්‍යය කොහොමද ලියන්නේ? मेज पर किताब है. මේසයේ උඩ පොතකි, පොතක් වේ, ඇත. किताब कहाँ है. कहाँ කියන්නේ කොහෙද? පොත තියෙන්නේ කොහෙද? किताब मेज पर है. මෙතන මුල්ලලා තියෙන්නේ किताब. එහෙමනම් උත්තරේ පටන් ගන්න ඕනේ किताब වලින්. किताब मेज पर है. मेज पर क्या है. මේසේ උඩ මොකද්ද තියෙන්නේ? මුල්ලලා තියෙන්නේ මේසය. मेज पर किताब है. මේසේ උඩ පොතකි. හොඳයි. මෙතන තියෙනවා බිත්තියක්. බිත්තියට කියනවා හින්දියෙන් දීවාර කියලා. दीवार पर घड़ी. घड़ी කියන්නේ ඔරලෝසුව. दीवार पर घड़ी है. भित्तिය මත ඔරලෝසුවකි. घड़ी कहाँ है. घड़ी दीवार पर है. दीवार पर क्या है. दीवार पर घड़ी है. दीवार पर क्या है. दीवार पर घड़ी है. दीवार पर घड़ी है. भित्तिය මත ඔරලෝසුව. घड़ी कहाँ है. ඔරලෝසුව කොහෙද? घड़ी कहाँ है. ඔරලෝසුව කොහෙද? घड़ी दीवार पर है. ඔරලෝසුව भित्तिය මත වේ. दीवार पर क्या है. भित्තිය මත මොකක්ද? दीवार पर घड़ी है. भित्තිය මත ඔරලෝසුවක්. घड़ी कहाँ है කියනකොට ප්‍රශ්නෙට උත්තරේ පටන් ගත්තෙත් घड़ी කියන වචනේ. दीवार पर क्या है කියනකොට උත්තරේ පටන් ගන්නෙත් दीवार කියන වචනේ. ඒකත් මතක තියාගෙන අපි ඊළඟ පේජ් එකට යමු. මෙතන තියෙනවා මේසයකුයි පුටුවකුයි. ඒ ගැන තමයි අපිට මේ තියෙන පැරග්‍රාෆ් එක තියෙන්නේ. मेज कहाँ है.
මේज ज़मीन पर है. මේසය කොහෙද? මේසය පොළව මත වේ. कुर्सी कहाँ है? कुर्सी ज़मीन पर है. පුටුව කොහෙද? පුටුව පොළව මත තියෙනවා. පුටුව සහ මේසය පොළව. එහෙම නැත්නම් බිම තියෙනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. मेज और कुर्सी कहाँ है? मेज और कुर्सी कहाँ है? මේසය සහ පුටුව කොහෙද? බලන්න මෙතන කහාන් හේ කියනකොට මෙන්න මේ verb එක උඩින් තියෙනවා තිතක්. නමුත් අපිට ඊට කලින් හම්බ වුණ හේ මෙන්න මේවල මේ විදිහට තිතක් තිබුණේ නැහැ. මෙහෙම තිතක් තියෙනවා කියලා කියන්නේ මේ වාක්‍යයේ තියෙන බහුවචන රූපයෙන්. බලන්න මේසය සහ පුටුව ගැනයි කතා කරන්නේ. ඊට පස්සේ තියෙනවා मेज और कुर्सी ज़मीन पर है. मेज और कुर्सी ज़मीन पर है. මේසය සහ පුටුව පොළව මත වේ. ඔන්න අපේ දෙවෙනි පාඩමත් අද අවසන් කරා. මේ තියෙන ශබ්දාර්ථ වචනවල තේරුම දීලා තියෙනවා අලුතින්. हाथ दीवार में पर और कहाँ ज़मीन है. අපිට මේ පාඩමේ හම්බුණ අලුත් වචන ටික. ඊළඟට තියෙනවා අපේ අභ්‍යාස ටික. एक वाक्य में उत्तर लिखिए. एक वाक्यකින් उत्तर ලියන්න. पहला प्रश्न क्या है? हाथ में क्या है? हाथ में क्या है? පාඩමේ විදියට අතේ තිබුණේ මොකද්ද? පෑන. එහෙනම් උත්තරේ මොකද්ද? हाथ में कलम है. दीवार पर क्या है? दीवार पर क्या है? भिත්තිය මත මොකද්ද තිබුණේ? මොකද්ද තිබුණේ පාඩමට අනුව? ඔරලෝසුව. එහෙනම් උත්තරේ ලියනවා दीवार पर घड़ी है. क्या කියන වචනේ අයින් කරලා දාලා උත්තරේ දානවා එතෙන්ට. ප්‍රශ්නාර්ථයේ වෙනුවට full stop එක තියෙනවා. दीवार पर घड़ी है. भित्तिය මත ඔරලෝසුව වේ. හරි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා मेज और कुर्सी कहाँ है? मेज और कुर्सी कहाँ है? මේසය සහ පුටුව කොහෙද? කොහෙද තිබුණේ පාඩමට අනුව? मेज और कुर्सी ज़मीन पर है. मेज और कुर्सी ज़मीन पर है. මේ ප්‍රශ්නෙදිත් මොනවද කරේ? කහා කියන වචනේ අයින් කරලා දාලා ඒ වෙනුවට දානවා උත්තරේ. හොඳයි. බලන්න 1 2 3 1 2 3 කියලා ඔයා දන්නවා. අපි කියන දන්නවද පළවෙනි දෙවෙනි තුන්වෙනි කියලා කියන්නේ කොහමද කියලා? කියනවා पहला दूसरा तीसरा. මේ ප්‍රශ්න දිහා බලලා මට මෙහෙම කියන්න පුළුවන්. पहला प्रश्न दूसरा प्रश्न तीसरा प्रश्न කියනකොට පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි ප්‍රශ්නේ කියලා අපිට අදහස ගන්න පුළුවන්. එහෙමනම් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා. पहला प्रश्न क्या है? පළවෙනි ප්‍රශ්නය මොකක්ද? ඔයාට උත්තර දෙන්න පුළුවන්. पहला प्रश्न है කියලා මේ පළවෙනියට ලියලා තියෙන ප්‍රශ්නය ඔයාට කියන්න පුළුවන්. මොනවාද අපි කරේ? पहला प्रश्न කියනවා පළවෙනි ප්‍රශ්නයට. මම ප්‍රශ්නයක් අහනවා. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා හින්දියෙන් කොහොමද කියන්නේ? पहला प्रश्न क्या है? එතකොට උත්තර දෙනවා पहला प्रश्न है කියලා පළවෙනියට ලියලා තියෙන ප්‍රශ්නේ ඔයාට කියන්න පුළුවන්. ඒ විදිහටම අපි දැන් බලමු. दूसरा प्रश्न क्या है කියලා මම ප්‍රශ්නයක් අහනවා. ඔයා උත්තර දෙනවා दूसरा प्रश्न है කියලා දෙවෙනියට ලියලා තියෙන ප්‍රශ්නේ ඔයා කියනවා. ඔයාට මෙන්න මේ විදිහට self talk තමන් එක්කම කතා කරගෙන හින්දියෙන්ම මේ විදිහට ප්‍රශ්න අහලා උත්තර දීලා මේ විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඔයා අහනවනේ හින්දියෙන් කොහොමද කතා කරන්න උත්සාහ කරන්නේ කියලා. ඔන්න මේකට උත්තරයක් තමයි මන් දුන්නේ. ඔයාම තනියෙන් ප්‍රශ්න අහගන්නවා මේ විදිහටම ඔයාම උත්තර දී ගන්නවා. හිතන්න පුරුදු වෙනවා හින්දි වලින් අපි ටික ටික. ඒ විදිහට තවත් උදාහරණ කීපයක් බලමුද? මගේ අතේ තියෙනවා පෑන. මම කොහොමද කියන්නේ? हाथ में कलम है කියලා. हाथ पर कलम है. हाथ में कलम है. हाथ पर कलम है කියනකොට අත උඩ පෑන තිබුණේ. දැන් බලන්න මම තියනවා ඩික්ෂනරි එකක්. ඩික්ෂනරියට හින්දියෙන් කියනවා शब्दकोश. शब्दकोश. මම මේ शब्दकोशේ ඩික්ෂනරිය උඩින් තියෙනවා මොකද්ද? පෑන. දැන් කොහොමද කියන්නේ? शब्दकोश पर कलम है. शब्दकोश पर कलम है. අපේ පාඩමේ තිබුණ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන්. මොකක්ද අහන්න පුළුවන්?
कलम कहाँ है උත්තරේ දෙනවා कलम शब्दकोश पर है කියලා. තව ප්‍රශ්නයක් අහන්න පුළුවන් शब्दकोश पर क्या है උත්තරේ දෙනවා शब्दकोश पर कलम है. शब्दकोशයේ උඩ මොකද්ද තියෙන්නේ? शब्दकोशයේ උඩ පෑන තියෙනවා. ඒ වගේම දැන් බලන්න पेंसिल තියෙනවා. මම මුලින්ම ප්‍රශ්න අහනවා पेंसिल कहाँ है. ඔයා උත්තර දෙනවා पेंसिल शब्दकोश पर है. තව ප්‍රශ්නයක් අහනවා शब्दकोश पर क्या है. ඔයා උත්තර දෙනවා शब्दकोश पर पेंसिल है. මේ විදිහට ඔයා ලියලා තියෙන දේ කියවනවා විතරක් නෙවෙයි. ඇහෙන දේ තේරුම් ගන්නත් ඔයා උත්සාහ කරන්න ඕන. මම හිතනවා මම මේ කියපු දේ ඔයාට තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. දැන් බලන්න ඔයා ළඟ උදාහරණයක් තියෙනවා පැන්සලයි පෑනයි දෙකම ඩික්ෂනරිය උඩ. ඔය අපි අද දැන් කතා කරපු මේසය සහ පුටුව පොළව මත තිබුණා කියලා පැරග්‍රාෆ් එකේ කතා කරා වගේ ඔයාට පුළුවන් මේ ඩික්ෂනරිය උඩ පැන්සල සහ පෑන තියෙනවා කියලා වාක්‍ය ටිකක් ගොඩනගන්න. ඔයාට පුළුවන් මේ ප්‍රශ්න ටික මේ ඩයලොග් එක ඔයාට පුළුවන් කමෙන්ට් බොක්ස් එකේ වුණත් ප්‍රැක්ටිස් කරන්න. එතකොට මට පුළුවන් වැරදි හෝ අඩුපාඩු තිබුණොත් හදලා දෙන්න. අද පාඩම ගැන මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් කියන්න. ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. බලන්න මම ඔයාගේ තැන ඉන්නවා නම් ඒ කියන්නේ මම ස්ටුඩන්ට් කෙනෙක් නම් මෙන්න මේ වගේ නෝට්බුක් එකක් අරගෙන අමාරු වචන මට හම්බ වෙන අමාරු වචන සියල්ලම මම මේ පොතේ ලියා ගන්නවා. මේ පොත මට ඕනම තැනකට අරන් යන්න පුළුවන්. මොකද පුංචි පොතක් නිසා. සහ අද පාඩමේ හම්බ වුණ අලුත් වචනයක් තමයි ඕර් කියන්නේ. ඕර් කියන වචනයට සමාන වචන තථා ව සහ ඒවම් තථා ව ඒවම් කියලා කියන්නේ ඕර් කියන වචනයට සමාන වචන තුනක්. ඊට පස්සේ පර කියලා වචනයක් මට හම්බ වුණා. තේරුම උඩ මත කියන එක තවත් අදහස් තියෙනවා අත්තටු. කුරුල්ලෙකු වගේ නම් අත්තටු වලටත් පර කියලා කියනවා. ඒ වගේම නමුත් කියනකොටත් මේ පර කියන වචනය යූස් කරන්න පුළුවන්. ඊට පස්සේ වචනයක් ඉගෙන ගන්නවා කහාන් කියලා. කහාන් කියන වචනයට සමාන වචනයක් තමයි කිධර් කියලා කියන්නේ. කිධර්. පොතේ නැති වුණත් අලුත් වචනයක් වා ඉගෙන ගත්තා ශබ්දකෝෂ. ශබ්දකෝෂය කියලා කියන්නේ ඩික්ෂනරි එකට. හොඳයි. මම මේ ඔයාලට දුන්නේ අමතර දැනුමක්. ඒ වගේම මේ ශබ්දාර්ථ කියන වචන ටික ඔයාට අමාරු නම් මේ පොතේ ලියා ගන්න පුළුවන්. ඔයාගේ පොතේ. මගේ පොතේ නෙමෙයි. ඔයාගේ පොතේ. මේ විදිහට ඔයා හින්දි වලට ටික නැඹුරු වෙනකොට ඔයා අනිවාර්යෙන් නුදුරෙදීම ඉතා ඉක්මනින්ම හින්දියෙන් කතා කරන්න පටන් ගනීවි. හොඳයි. මේ තියෙන්නේ ඊළඟ පාඩම. 3 වෙනි පාඩම. මේ පාඩම ඔයාට පුළුවන් පළවෙනි දෙවෙනි පාඩම ඔයාගේ පොතේ ලියාගත්තා වගේ මේ පාඩමත් පොතේ ලියාගෙන ඊළඟ දවසේ පාඩමට සූදානමින් ඉන්න. मिलते हैं अगले वीडियो से. अपना ख्याल रखिए. नमस्ते.